समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ පුබ්බේ කරණියාති පච්චාසෝ කාතු මිච්ඡති සුඛාසෝ දංසතේ ඨානා පච්චාච මනු තප්පති තී වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි තුල්ලෝකාග්‍රමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණාට පස්සේ මේ ලෝකයේ තුල මිනි කැටවලටත් වඩා වටින උතුම් චිත්තසංතාන ඇති මහා සත්පුරුෂයන් වහන්සේලා පෙරහැරක් වගේ මේ බුද්ධ ශාසනය තුල මතුවෙන්න පටන් ගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ඉඳලා අපේ සිංහල මහරහතන් වහන්සේලා දක්වාම, මලියදේව ආදී උතුම් මහරහතන් වහන්සේලා දක්වාම මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පහළවීම ඉඳලාම වර්තමානයේ දක්වාම මහා සත්පුරුෂ රත්නයන් මිනි කැටවලටත් වඩා වටින සත්පුරුෂ රත්නයන් මේ ශාසනය තුල පහළ වෙනවා. එවන් උතුම් සත්පුරුෂ රත්නයක් මුල් කරගත්ත සූත්‍ර දේශනාවක් තමයි අද දවසේ අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. මේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකාය 124 වෙනි සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ නම බක්කුල සූත්‍රය. බක්කුල කියන නාමය ඇහෙනකොටම අපි පින්නතුන්ට එසනින්ම ආවර්ජනා වෙන්නේ නැති, සිහිපත් වෙන්නේ නැති අති උතුම් මහා කීනාසවයන් වහන්සේ නමක් පිළිබඳව. ඒ බක්කුල මහරහතන් වහන්සේ මුල් කරගත්ත දේශනාවක් තමයි මේ බක්කුල සූත්‍රය කියලා කියන්නේ. යෝ පුබ්බේ කරණියාති පච්චාසෝ කාතු මිච්ඡති සුඛාසෝ දංසතේ ඨානා පච්චාච මනු තප්පති. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල මතුවුණු මේ මහා සත්පුරුෂ රත්නයන් තමන් වහන්සේලාගේ පසු පරම්පරාවට ආදර්ශයට හේතු වෙන විවිධ ගාථාවන් දේශනා කරලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාණන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ වගේ උතුමන් වහන්සේලාගේ ඉඳලා මේ බුද්ධ කාලීන මහරහත් තෙරවරු පසු කාලීන තමන් වහන්සේගේ පරම්පරාවට, තමන් වහන්සේලාගේ පරම්පරාවට ආදර්ශමත් වෙන විවිධ ගාථා සජ්ජායනා කරලා තියෙනවා. කුද්දක නිකායේ තේර ගාථාවල බක්කුල මහරහතන් වහන්සේ හැම දේශනා කළ ගාථා 3ක් තියෙනවා. ඒ ගාථා 3න් වැදගත් ගාථාවක් තමයි අද අපි දේශනාවේ මාතෘකා පාඨයේ විදිහට තෝරගත්තේ. යෝ පුබ්බේ කරණියාති පච්චාසෝ කාතු මිච්ඡති. යම් කිසි කෙනෙක් පින්නති වේල පහින් කළ යුතු දෙයක් පසුව කරන්නට කැමැත්තෙන් ඉන්නවද? සුඛාසෝ දංසතේ ඨානා පච්චාච මනු තප්පති. ඔහු සැපය කියන ස්වභාවයෙන් පිරිහීමටපත් වෙන සහ පශ්චත්තාප සහිත ජීවිතයක් උරුම කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා කියලා අපේ ජීවිත හැඩගස්සවා ගන්නට හේතු වෙන විදියට බක්කුල මහරහතන් වහන්සේ තේර ගාථාවල සඳහන් කරලා තියෙනවා. බලන්න පින්නති වේල පහින් කළ යුතු දෙය යමෙක් පසුව කරනු කැමති වේද? භාවනාව කියන්නේ කෙනෙකුගේ ජීවිතේ දෛනිකවම කරගෙන යන්න ඕන වැඩපිළිවෙලක්.
භාවනාව යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ විනාඩි 15ක්වත් දවසකට පුරුදු කරන්නේ නැත්නම් ඒ ජීවිත පිරිහෙනවා කියන එක අධ්‍යාත්මිකව පිරිහෙනවා කියන එක ආය අහන්න දෙයක් නෙවෙයි. පින්නත්නි මේ ලෝකේ සමහර විශාල වෘක්ෂයන් තියෙනවා. ඒ විශාල වෘක්ෂයන් අපි නොහිතන වෙලාවල් වල කඩා බිඳ වැටෙනවා. එහෙම අපි නොහිතන වෙලාවල් වල කඩා බිඳ වැටෙනේ වෘක්ෂයක් ළඟට ගියාට පස්සේ අපට පේනවා කාලයක් තිස්සේ ඒ වෘක්ෂයේ ඇතුළාන්තය කුණු වෙමින් පැවතිලා තියෙනවා කියලා. පිටින් ඒක පෙනුන්නේ නැතුණාට පිටට හොඳට ගහ තියෙනවා කියලා පෙනුනට ඇතුලෙන් කුණු වෙනකොට මොකද වෙන්නේ? කාලයක් ගිහිල්ලා නොහිතන වෙලාවක ඒ වෘක්ෂයන් කඩා බිඳගෙන වැටෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තුල. ලස්සනට ඇඳලා, ලස්සනට ආභරණ පළඳලා, ඊළඟට සුඛෝභෝගී වාහනවල වෙන්න පුළුවන්. බොහොම සැපවත් ජීවිත වෙන්න පුළුවන්. බාහිරෙන් බැලුවට පස්සේ අර මහා වෘක්ෂයන් වගේ හොඳට සමාජය තුළ ජීවත් වෙනවා. නමුත් භාවනාව කරන්නේ නැත්නම් දෛනික ජීවිතේ. දෛනික ජීවිතේ සීලය රකින්න නැත්නම්, දෛනික ජීවිතේ යෝනිසෝ මනසිකාර පවත්වන්න නැත්නම්, එයාගේ අධ්‍යාත්මය කුණු වෙමින් පවතින්නේ. යම් කිසි මොහොතක් ජීවිතේ මරණය ආකල්ලි මොකද වෙන්නේ? එයා ඒ මරණින් මතු දුගතිය කියන තාම දුක්ඛිත භවයට වැටිලා දීර්ඝ සසර ගමනකට මුල පුරනවා. සමහර වෘක්ෂයන් බාහිරෙන් බැලුවට හොඳට තිබුණත් කාලයක් ගිහින් අපි නොහිතන වෙලාවක කඩා බිඳ වැටෙන්නේ යම්සේද. ඒ වගේ මේ ලෝකයේ තුල අතීතයේත් එහෙමයි. බාහිරෙන් බැලුවම බොහෝම හොඳට පෙනුනත් එයාලා මරණින් මතු ගියේ අපායට. එහෙම වෙන්නේ ඇයි? අද කළ යුත්තේ කල් දැමීම. බක්කුල මහරහතන් වහන්සේ ඒකයි දේශනා කළේ වේල පහින් කළ යුතු දේ යමෙක් පසුව කරනු කැමති වේද? භාවනා කරන්න කැමති, හැබැයි හෙට. සිල්වත් වෙන්න කැමති, ඉස්සරහට. විදර්ශනා කරන්න කැමති, අද නෙවෙයි. පින්නති තමන්ගේ ජීවිතෙන් උනත් අහලා බලන්න අපේ මේ බණහන සමහර පින්නතුන්ටත් භාවනා කරන්න ඕන කියලා මතක් වෙනවා. ඒ මතක් වෙන වෙලාවට හිතේ සැලසුමක් ඇති වෙනවා හෙට උදේ ඉඳලා කරනවා කියලා. ඒක උනාද පින්නත්නි? හැබැයි යම්කිසි මොහොතක භාවනා කරන්න ඕන කියලා අදහස ඇවිල්ලා ඒ වෙලෙම ගිහිල්ලා භාවනාවට වාඩි වුණා නම් අන්න ඒක සාර්ථක වෙනවා. දැන් සමහර දරුවෝ ඉන්නවා හෙට උදේ ඉඳලා මං හොඳට පාන්දර නැගිටලා පාඩම් කරන්න පටන් ගන්නවා. දැන් මේ පොතපත පාඩම් කරන්නේදී සමහර දරුවෝ හිතනවා හෙට උදේ පාන්දරින්ම නැගිටලා මම 4ට නැගිටලා 3:00ට නැගිටලා හෙට උදේ ඉඳලා පොත් පාඩම් කරන්න පටන් ගන්නවා. ලොකු ඉලක්කයට යනවා. හෙට උදේ නැගිටීද පින්නත්නි? නැහැ. යම් කිසි දරුවෙකුට හවස නම් හිතුනේ ඒ වෙලාවෙම ඒකට යොමු වුණා නම් අන්න ඒක සිද්ධ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ජීවිත අත්දැකීමෙන්ම බලන්න පින්නත්නි හෙට කරනවා, ලබන සතියේ ඉඳලා කරනවා, අනිත් ඉඳලා කරනවා කියලා තමන්ගේ ජීවිතේ මේ වෙලාවෙත් කරන්න පුළුවන් දේ කල් දමනවා නම්, එහෙම කල් දමන්න කැමති නම් පින්නත්නි ඔහුගේ ජීවිතේ මොකද වෙන්නේ? සැපය පිරිහෙනවා. සැපය පිරිහෙනවා විතරක් නෙවෙයි හැමතිස්සෙම පශ්චත්තාප. එතකොට මේ බක්කුල ස්වාමීන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ දේශනා කරනවා වේල පහින් කළ යුතු දෙය යමෙක් පසුව කරනු කැමති වේද, පස්සේ කරන්න කැමති වෙනවා නම් ඔහු සැපේ කියන ස්වභාවයෙන් පිරිහෙනවා. පශ්චත්තාප සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් තේර ගාථාව ලඩංගු වෙච්ච ඒ උතුම් ගාථාවත් සහිතව අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ නිකලෙස් මහරහතන් වහන්සේ, නිකලෙස් මහරහතන් වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව විමසලා බලන්න. බක්කුල මහරහතන් වහන්සේගේ අතීත සිදුවීම් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට එහාට ඇදිලා යනවා. ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට එහාට ඇදිලා යනවා. කල්පයක් කියන එක පින්නත් අපි කොහොමද තේරුම් ගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යොදුනක් දිග
දිගින් යොදුනක්. යොදුනක් පළල. යොදුනක් දිග යොදුනක් පළල විශාල පර්වතයක් තියෙනවා. මෙන්න මේ පර්වතයේ අවුරුදු 100කට සැරයක් පුද්ගලයෙක් ඇවිල්ලා සලුවකින් පිහිදානවා. යොදුනක් දිග නැත්නම් යොදුනක් කුස යොදුනක් පළල විශාල පර්වතයක් තියෙනවා. ගලක් තියෙන විශාල. ඒ විශාල පර්වතය ගිරිසිකරය යම්කිසි පුරුෂයෙක් ඇවිල්ලා අවුරුදු 100කට සැරයක් පිහිදගෙන යනවා. එහෙම අවුරුදු 100කට සැරයක් පිහිදලා මේක අවුරුදු දසදහස් ගාණක් ගිහිල්ලා සෑවෙල යනවනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ කල්පය එහෙමුණත් අවසන් වෙන්නේ නැහැ කියලා. එතකොට බක්කුල මහරහතන් වහන්සේගේ මේ විශේෂයෙන්ම මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල මහරහත් භාවයට පත් වෙන්නට හේතු වෙන පරිසරයන් සකස් වීම ආරම්භ වෙලා තියෙන්නේ ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයකට කලින් අනෝම දස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී. එතකොට පින්නත් හිතන්න මොන තරම් දුරක ඉඳලා ආපු බෝධිසත්ත්ව ජීවිතද, මොන තරම් ඈතක ඉඳලා ආපු මහා සත්පුරුෂ ජීවිතද මේ මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට බක්කුල මහරහතන් වහන්සේ එහෙමනම් සාරිපුත්ත මහා මොග්ගල්ලානුතුමන් වහන්සේලා කොච්චර ඈතක ඉඳලාද මේ උතුම් পদවි තනතුරු වෙනුවෙන් එවැනි උතුම් අරිහත්යන් වෙනුවෙන් සසර ගමනේ තමන් වහන්සේලා ගමන ආරම්භ කරන්න නැත්තේ. එදා අනෝමදර්ශී කියන සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කාලේ මේ බක්කුල මහරහතන් වහන්සේ ගිහි ජීවිතය ගත කළේ. ගිහි ජීවිතය ගත කරලා තරුණ කාලෙදී ත්‍රිවේදය ගැන කලකිරෙනවා. වේද ග්‍රන්ථ හොඳට හැදෑරුවත් ඒ වේද ග්‍රන්ථවල තියෙන දේවල් ගැන කලකිරෙනවා. ඇයි කලකිරුණේ? ඒ වේද ග්‍රන්ථවල උගන්වන දේවල් තුලින් විමුක්තියක් පිළිබඳව මාර්ගයක් පේන්නේ නැති නිසා. නිවැරදි. මෙතුමා මොකද කරන්නේ? ගිහි ජීවිතය අතහරිනවා. අතහැරලා වනගත වෙනවා. වනගත වෙලා භාවනා කරන්න පටන් ගන්නවා. උන්වහන්සේ ලෞකික ධ්‍යාන වලින් ඉහළම තලයකට ගිහිල්ලා අභිඥා උපදවා ගන්නවා. මෙන්න මේ වගේ උතුම් මානසික මට්ටමකට එන කාලේ තමයි අනෝම දර්ශී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නේ. ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කරාට පස්සේ මේ බක්කුල මහරහතන් වහන්සේගේ අතීතාත්ම භාවයේ ඒ ඍෂිවරයා ඒ අනෝම දර්ශී කියන බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම හමු වෙන්න යනවා. කතා බහ කරනවා. හැබැයි පැවිදි ජීවිතයකට එන්නේ නැහැ. දවසක් අනෝමදර්ශී කියන බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් ඇති වෙනවා. උදරාබාධය ඇති වුණාට පස්සේ මේ බක්කුල මහරහතන් වහන්සේගේ ඒ ආත්ම භාවයේ ඒ ඍෂිවරයා මොකද කරන්නේ? අනෝමදර්ශී බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ එරිදි බල ආදියත් භාවිතා කරලා ඖෂධ ලබා දෙනවා. ඖෂධ ලබා දීලා උන්වහන්සේ ලොකු ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. සසර වසනා තුරාවට එළදෙනකගෙන් කිරිබිඳක් දොවන මොහොතක් තරම් කාලයක්වත් මට සංසාරේ ලෙඩ දුක් ඇති වෙන්න එපා කියලා අදිෂ්ඨාන කරනවා. එළදෙනකගෙන් කිරිබිඳක් දොවන මොහොතක තරම් කාලයක්වත් වේදනාගෙන දෙන රෝගාබාධයක් මට සංසාරේ ඇති වෙන්න එපා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ ආත්ම භාවයේ ඒ විදිහට වනගත ජීවිතය ගත කරලා පංච අභිඥා ආදී හොඳට ධ්‍යාන ආදී පුරුදු කරලා තිබ්බ නිසා මරණින් මතු බ්‍රහ්ම ලෝකයට යනවා. බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ඊට පස්සේ කාලයක් දිව්‍ය මනුෂ්‍ය ආදී ආත්ම භාවයන්ගේ හැසිරීලා මේ උතුමන් වහන්සේ ඊළඟට පියුමතුරා කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ හංසවති කියන නුවර ඉපදෙනවා. ඒ ආත්ම භාවයේදීත් පියුමතුරා බුදුරජාණන් වහන්සේ අල්පාබාධ ඇති භික්ෂුන් වහන්සේලා අතර යම් භික්ෂුවක් අග්‍රස්ථානයේ පිහිටුවනවා. මේ ඍෂිවරයා මෙතුමා දකිනවා. මෙතුමා මොකද හිතන්නේ වෙලාවේ? මෙන්න මේ වගේ পদවියක් මටත් ලබන්න නැත්නම්. එතුමා මොකද කරන්නේ? ඒ බුදුරජාණන් වහන්සේටයි ඒ ශ්‍රාවක ස්වාමින් වහන්සේලාටයි
ඖෂධ සත්කාර කරමින් වත් පිළිවෙත් කරමින් ප්‍රාර්ථනා කරනවා සංසාර ගමනේ කවදා හරි අල්පාබාධ ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර වූ භික්ෂුන් වහන්සේ වෙන්නට මේ පුණ්‍ය කර්ම හේතු වෙන්න කියලා. අනෝමදර්ශී බුදුරජාණන් වහන්සේක අනාගතය බලලා දේශනා කරනවා සිද්ධ වෙනවා කියලා. ගෞතම කියන සම්මා සම්බුද්ධ ශාසනය තුල. ඒ ආත්ම භාවෙත් මේ විදියට බොහෝ වත් පිළිවෙත් පින්කම් කරලා උතුමන් වහන්සේ පහළ වෙනවා උපදිනවා විපස්සී කියන බුදු පියාණන් වහන්සේ කාලේ. ඒ විපස්සී කියන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න කලින්ම සිටුවරයෙක් වශයෙන් හිටිය මෙතුමා තාපස ජීවිතයකට ඇතුල් වෙලා කලින් ආත්ම භාවවලදී වගේම අභිඥා උපදවා ගන්නවා. එතකොට මේවයින් අපිට ප්‍රකට වෙන එක ලක්ෂණයක් තියෙනවා සංසාරයේ වැඩිපුර යමෙක් යම් දේවල් පුරුදු කරනවා නම් ඒව නැවත උපදින ආත්ම භාවයන්හිදී නැగి එනවා. සංසාර ජීවිතේ යමෙක් පින්නත්නි වැඩිපුර යම් දේවල් පුරුදු පුහුණු කරනවා නම් ඒව නැවත උපදින ආත්ම භාවයන්හිදී නැగిගෙන ස්වභාවයක් තියෙනවා. දැන් මහා බෝධිසත්වයන් වහන්සේ සංසාර ජීවිතේ මනුෂ්‍යාත්ම භාවවල හරියට ගුණධර්ම පුරුදු කළා. ඒ හරියට ගුණධර්ම පුරුදු කිරීම නිසා මොකද වුනේ? මෛත්‍රිය, කරුණාව, දයාව වගේ ගුණධර්ම තිරිසන් ලෝකයකට ගියත් ඒ තිරිසන් ආත්ම භාවයේදී අපි තුම ඇත් කුලයක ඉපදුණා කියලා ඇත් කුලයේදී හරියට ගුණවන්තකම ප්‍රකට වෙනවා. සංසාරගත සිතුවිලි හේතු වෙලා වර්තමාන සිතුවිලි හටගන්න බව හේතුඵල ධහමට අනුකූලව එතකොට ඔප්පු වෙනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේට උපදින භවයක් පාසාම දේශකාරී මනසක්ම සකස් වුණේ. يعني කේන්තිකාරයෙක්යා. ඇයි ඒ සසර ජීවිතේ භවයෙන් භවය පුරුදු කර ආවේ ව්‍යාපාදය. බක්කුල ස්වාමීන් වහන්සේ සංසාර ජීවිතයේදී දානෝම දර්ශි කියන බුදු පියාණන් වහන්සේ කාලින්දලා මේ බුදුවරයන් වහන්සේලාට මහා සංඝරත්නයට මේ ඖෂධ වලින්ම සත්කාර කර අර ඇති කරගත්ත ප්‍රාර්ථනා සහ ඒ උතුමන් වහන්සේ ඒ හැම භවයකදීම වගේම ගිහි ජීවිතේ අතහැර මේ වනගත වෙමින් ධානාදී පුරුදු කිරීමේ සිටිවිලි රටාව හේතු වෙලා උපදින බොහෝ ආත්ම භාවයන්හිදී එවැනිම සත්කාරවලට එවැනිම නෙක්ඛම්මයන්ට යොමු වෙන සංකල්ප පහළ වෙන්න පටන් ගත්තා. එතකොට අපිට අපේ ජීවිතවලට බිල බලන්න පුළුවන්. ඇත්තටම අපේ ජීවිතවලත් සංසාර පුරුදු තමයි ඔය නැගෙන්නේ. මෛත්‍රිය යමෙකුගේ ජීවිතේ බහුලව නැගෙනවා නම් එයා සංසාරේ මෛත්‍රිය හොඳට පුරුදු කරපු කෙනෙක්. ලෝක සත්‍යයා කෙරෙහි යමෙකුගේ හිතේ හැම තිස්සෙම කරුණාව කියන කනුකම්පාව කියන කණුන්ගේ දුකේදී උපදිනවා නම් මේ ජරාවටපත් වෙන, ව්‍යාධියටපත් වෙන, මරණයටපත් වෙන, බොහෝ දුක්ඛ දෝමනස්යන්ටපත් වෙන මේ ලෝක සත්‍යයා දැකලා සතර පායද සත්‍යෝ දැකලා යමෙකුගේ හිතේ හැම තිස්සෙම කරුණාව උපදිනවා නම්, අනුකම්පාව උපදිනවා නම් එහෙනම් සසර ජීවිතය කරුණාවෙන්ම ආපු කෙනෙක්. ඒ ගුණය පුරුදු කරලා. ඒ වගේම යම්කිසි කෙනෙකුට අන් අය දිනු වෙනකොට විශාල සන්තෝෂයක්, පිනා යෑමක්, Taman දිනු වෙනවා වගේ සතුටක් ඇති වෙනවා නම් එයා සසර ජීවිතේ මුදිතා භාවනා ආදී පුරුදු කර ආපු කෙනෙක්. සමහර අය අටලෝ දහම් ඉදිරියේ කම්පා වෙමින්, අනබින්, දොඩමින්, වැළපෙමින් ඉදි සමහර අය පුංචි කාලේ ඉඳලා සිද්ධ වෙන ගොඩාක් දේවල් වලදී උපේක්ෂාවෙන් ඉන්නවා නම් පින්නත් ඒ අය සසර ජීවිත උපේක්ෂා භාවනා ආදී පුරුදු කරපු අය. වෙස්සන්තර ආත්ම භාවයේදී බෝධිසත්වයන් වහන්සේ පුදුණු ගමම්ම මෑණියන් වහන්සේගෙන් අහන්නේ අම්මේ මෑණියනි දෙන්න දෙයක් ගෙදර නැද්ද කියලා. ඉපදුණු ගමම්ම පරිත්‍යාගශීලී චේතනා පහළ වුණා. සංසාර පුරුද්ද. අන්න එහෙනම් අපි තේරුම් ගන්න අපේ ජීවිතවල යම් ගුණ ධර්ම තියෙනවා නම් බහුල වේ ගුණ ධර්ම හිතේ නැගෙනවා නම් නිරන්තරයෙන් ඒ ගුණ ධර්ම ප්‍රකට වෙනවා නම් දවසක් ගත්තට පස්සේ වැඩිපුර ප්‍රකට වෙනවා නම් එහෙනම් සසර පුරුද්දක්ම යොතන තියෙන්නේ. යමෙකුට ව්‍යාපාදාදී අකුසල් බහුලව නැගෙනවා නම් රාගාදී අකුසල් බහුලව නැගෙනවා නම් එහෙනම් පින්නත්නි සංසාර ජීවිතේ වැඩිපුර පුරුදු කර ඇවිල්ලා තියෙන්නේ ඒ අකුසල ධර්ම. බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තට පස්සේ බලන්න අනෝම දස්සි බුදු පියාණන් වහන්සේ කාලෙදී නෙක්ඛම්මයේ පුරුදු කළා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට සත්කාර කිරීම කියන එක පුරුදු කළා. ඊළඟට
පියුමතුරා කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාලෙත් ඒ විදියටම නෙක්ඛම්මාදිය පුරුදු කරමින් බුදුවරයන් වහන්සේට ඊළඟට ශ්‍රාවකයන් වහන්සේට දන් පැන් පූජා කරමින් ගිලන් ස්වාමීන් වහන්සේලාට ඖෂධ ආදිය පූජා කරමින් ඒ නෙක්ඛම්මාදියත් පුරුදු කළා. ඊළඟට විපස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාලෙත් විපස්සී බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න කලින් මෙතුමා වනගත ජීවිතයකට උමු වෙලා අභිඥා ආදී උපදවාගෙන ධ්‍යාන ක්‍රීඩා කරමින් අටුවාව එහෙම තියෙන ධ්‍යාන ක්‍රීඩා කරමින් වනයේ වැඩ වාසය කරන කාලේ විපස්සී බුදු පියාණන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා දහස් ගණනක් මේ හිමාලයට දවසක් වඩිනවා. හිමාලයට වැඩලා දින කිහිපයක් කාලය ගත කරද්දී මේ හිමාලයේ සමහර වෘක්ෂයන් ස්පර්ශ කරගෙන ආපු ගන්ධයක් මුල් කරගෙන ස්වාමින් වහන්සේලාට තෘණ පුෂ්පක කියන රෝගය වැළඳෙනවා. ඒ තෘණ පුෂ්පක කියන රෝගය වැළඳුනාට පස්සේ මේ අභිඥාලාභී මේ ඍෂිවරයා ඒ භික්ෂුන් වහන්සේලාට එතනදිත් ඖෂධ ලබා දීලා සුවපත් කරනවා. ඊට පස්සේ පින්වත්නි අපේ කාශ්‍යප සම්මා සම්බුද්ධ කාලයේදී මෙතුමා බරණැස මහේසාක්‍ය කුලයක උප්පත්තිය ලබනවා. මහේසාක්‍ය කුලයක උප්පත්තිය ලැබලා දවසක් මෙතුමා තමන්ගේ නිවස සකස් කරන අතරේ ඒ නිවසට අවශ්‍ය කළමනා ගේන්න යම් දුර බැහැර ප්‍රදේශයකට තමන්ගේ සේවකයන් සමග ගමන් කරනවා. එතකොට දකිනවා මේ දි รา පත් වෙමින් තිබූ වෙහෙරක්. ඒ දි รา පත් වෙමින් තිබූ වෙහෙර දැකලා අතහැරලා දාපු වගේ තිබ්බ වෙහෙර දැකලා මෙතුමට අදහසක් එනවා සංසාර පුරුද්දට වගේ බුද්ධ ප්‍රමුඛ මහ සංඝරත්නයට සත්කාර වත් පිළිවෙත් කිරීමේ පුරුද්දට මෙතුමට අදහසක් එනවා මගේ එකේ හදන්න කලින් මේ වෙහෙර ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියලා. අටුවාවේ සඳහන් කරලා තියෙනවා ගිනිහල්ගේ ඊළඟ කැසිකිලි වැසිකිලි ඊළඟ සක්මන්මලු ඊළඟ පොහොයගේ ඊළඟ භෝජන ශාලා ඇතුළු සංඝාවාස ඇතුළු අංග සම්පූර්ණ කිසිම අඩුවක් නැතුව භික්ෂුන් වහන්සේලා නිදහසේ භාවිතා කරන්න පුළුවන් විදියට මේ වෙහෙර මේ ආරාමය සකස් කළ බව. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ආත්ම භාවයෙන් පස්සේ කාලයක් ගිහිල්ලා අපේ ගෞතම කියන සම්මා සම්බුද්ධ ශාසනය තුල ධනවත් සිටුවරයෙකුට දාව උප්පත්ති ලබනවා. මේ සිටුවරයාට දාව ඉපදුණු මේ පුංචි කුමාරයා හරීම භාග්‍යවන්තයි. ඉපදුණු දවස් ඉඳලාම ඒ සිටු පවුලට බොහෝ දේවල් ලැබෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද උනේ? මේ සිටු මෞතුමිය හිතනවා මේ පුත් කුමාරයා බොහෝම වාසනාවන්තයෙක්. සංසාරේ පින් පුරාගෙන ආපු උත්තමයෙක්. ඒ නිසා බොහෝ කාලයක් උන්වහන්සේ එතුමා මේ කුමාරයා දීර්ඝායුෂ ලබන්න ඕන. ඒ කාලේ තිබ්බා පුරුද්දක් පින්නත්නි යමුනා ගඟේ ඉපදෙන දවස් 5කට පස්සේ ඒ දරුවා නාවනවා. එතකොට ආයුෂ වැඩි වෙනවා කියලා යම්කිසි මිත්‍යා දෘෂ්ටියක් නමුත් එහෙම අදහසක් තිබ්බා. මේ මෞතුමිය එහෙම නැත්නම් සිටු දේවිය මොකද කරන්නේ? තමන්ගේ සේවිකාවකගේ අතේ ඒ පුංචි කුමාරයා ස්නානය කරවීම සඳහා යමුනා ගංගාවට සේවිකාවත් එක්ක යවනවා. සේවිකාව මොකද කරන්නේ? අර පුංචි කුමාරයා වතුරේ නාවන අතරේ විශාල මත්ස්‍යයෙක් ඒ දරුවා වේගෙන් ඇවිල්ලා මුවෙන් දැහ ගන්නවා. හැබැයි අටුවාවේ තියෙන්නේ සංසාර පිනට මහා පින්වන්තයෙක් මේ ආත්ම භාවයේම රහත් වෙන්නා පුත්තමෙක් සඳහන් කරනවා හරියට නිදන කාමරයකට ගියා වගේ කියනවා. උගුරේ ඉඳලා පල්ලෙහාට ගිහිල්ලා කුසේ තැන්පත් උනේ. ඊට පස්සේ මෙතන ඉඳලා යොදුන් 30කට ඈත ප්‍රදේශයකට මේ මාළුවා මේ විශාල මත්ස්‍යයා පීනගෙන යනවා. යොදුන් 30ක් කියන්නේ එතකොට කිලෝමීටර් 500කට ආසන්න දුරක්. ඊට පස්සේ මේ මත්ස්‍යයා මසුන් මරන්නෙකුගේ දැලක පැටලෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පුද්ගලයා ඒ මත්ස්‍යයා අරගෙන විකුණන්න යනවා. විකුණන්න ගියාට පස්සේ අන්තිමට සිටු දේවියක් මේ මත්ස්‍යයා ගන්නවා. විශාල මත්ස්‍යයා. හැබැයි පුදුමේ කියන්නේ වෙනදා මේ සිටු දේවිය මත්ස්‍යයාගේ උදරයෙන්මයි කපන්නේ පිහිය ගහලා. හැබැයි එදා මෙතුමියට අදහසක් එනවා එහෙම කරන්න බෑ කියලා.
බලන්න පින්න සංසාර පින ක්‍රියාත්මක වෙන හැටි. දැන් වෙන මාසෙක් වුණා නම් උදරයෙන්ම කපන්න හිතනවාට මහා පින්නන්තයෙක් ඇතුළේ ඉන්න නිසා මොකද ඒ අන් අයගේ සිත් වෙනස් වෙන හැටි. පින්වන්තයන්ට යහපත වෙන විදියට අනිත් අයගේ හිත් වෙනස් වෙන හැටි. එතුමියට එදා උදරේ කපන්න හිතෙන්නේ නැහැ. එතුමිය මොකද කරන්නේ? වලිගෙන් සහ මුවෙන් කපන්න පටන් ගන්නවා දෙපැත්තෙන්. එතකොට මොකද වෙන්නේ? මෙන්න මැද ඉන්නවා පුංචි කුමාරයෙක්. මෙතුමියට හරි සන්තෝෂයි. මොකද මෙතුමියට එතකොට දරුවෝ හිටියේ නැහැ. මෙතුමිය හරිම සන්තෝෂෙන් සිටුවරයට සඳහන් කරලා දරුවෙක් විතර හදා වඩා ගන්නවා. මත්ස්‍යයෙන්ගේ කුසේ ඉඳලා මෙහෙම දරුවෙක් හම්බුණා කියන එක මේක ගමින් ගමට ගිහිල්ලා යොදුන් 30ක් ඈත අර මේ කුමාරයාගේ සැබෑ මව්තුමියට ආරංචි වෙනවා. පස්සේ එතුමිය ඇවිල්ලා මේ දරුවා තමා සතු කරගන්න උත්සාහ කරද්දී අධිකරණයේ විසින් තීරණය කරනවා මේ දරුවා මේ දෙන්නටම අයිති. මේ කුල දෙකටම අයිති. කුල දෙකෙන්ම මේ දරුවා බලා ගන්න ඕනේ කියලා. ඉතින් කුල දෙකකින්ම බලා ගන්න කුමාරයෙක් නිසා මෙතුමට මේ කුමාරයාට බක්කුල කියන නාමය යෙදුණා. එදා ඉඳලා බක්කුල කුමාරයා කියලා තමයි මේ කුමාරයාට කට්ටිය ආමන්ත්‍රණය කළේ. මේ බක්කුල කුමාරයා පින්නත් අවුරුදු 80ක් ගිහි ජීවිතේ බොහෝ සෙයින් කාම සම්පත් අත්දැක විඳිනවා. කියන්නේ බොහෝම ධනවත් සිටු පවුල් දෙකක ඉපදුන නිසා. අවුරුදු 80 දී මෙතුමාට ගිහි ජීවිතේ අතහරින්නට අදහස් එනවා. ඊට පස්සේ අවුරුදු 80 දී තමයි මෙතුමා සම්මා සම්බුද්ධ ශාසනය තුල පැවිදි වෙන්නේ. මේ බක්කුල සූත්‍රයේ තුල විග්‍රහ වෙන්නේ මෙන්න මේ බක්කුල කුමාරයා පැවිදි වෙලා බක්කුල මහරහතන් වහන්සේ විදිහට ජීවිතේ අරගෙන යද්දී උන්වහන්සේගේ ජීවිතයේ තිබ්බ ආශ්චර්යමත් කාරණා සමූහයක් ගැන තමයි මේ සූත්‍රය තුල දිගහැරෙන්නේ. මේකට මුල්ුණේ අචේල කස්සප කියන නිර්වත් තාපසයා. අචේල කස්සප කියන නිර්වත් තාපසයෙක්. මේ අචේල කස්සප කියන තාපසය දවසක් එනවා බක්කුල මහරහතන් වහන්සේ හමු වෙන්න. බක්කුල මහරහතන් වහන්සේගේ ගිහි කල මිත්‍රයෙක් තමයි අචේල කස්සප කියන්නේ. අචේල කස්සප මේ බක්කුල මහරහතන් වහන්සේ හමු වෙන්නට ඇවිල්ලා එතකොට බක්කුල මහරහතන් වහන්සේ තනියම අරණ්‍යයක වැඩ වාසය කරන්නේ. ඇවිල්ලා මොකද කරන්නේ? පිළිසඳර කතාවේ යෙදෙනවා. පිළිසඳර කතාවේ යෙදিলা බක්කුල මහරහතන් වහන්සේගෙන් මේ අචේල කස්සප අහනවා ඔබ වහන්සේ පැවිදි වෙලා කොච්චර කාලයක්ද? එතකොට සඳහන් කරනවා අවුරුදු 80ක් කියලා. බලන්න අවුරුදු 80 දී පැවිදි වුණා. අචේල කස්සප මේ බක්කුල මහරහතන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ අවුරුදු 80කට පස්සේ. එතකොට බක්කුල මහරහතන් වහන්සේට අවුරුදු 160යි. පින්වත්නි මේ බක්කුල මහරහතන් වහන්සේගෙන් ඊළඟට මේ අචේල කස්සප අහනවා හරි අමුතු ප්‍රශ්නයක්. මේ අවුරුදු 80ක් කාලය තුල පැවිදිලා අවුරුදු 80ක් වෙනවා. මේ අවුරුදු 80ක් අතර කාලය තුල ඔබ වහන්සේ මෛතුන ධර්මය වාර කීයක් හෙව්වද කියලා අහනවා. මොකද මේ අචේල කස්සප කියන්නේ ශාසනය ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්. අර ධම්මචේතිය සූත්‍රයේ සඳහන් වෙනවා මහා පසේනති කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නයේ කෙරෙහි පින්නති පැහැදෙන්නට හේතු වෙන කාරණා කිහිපයක්. අන්න එතනදී සඳහන් කරනවා පසේනති කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේ දේශනා කළ ධර්මයේ ගැන මහා සංඝරත්නයේ ගැන පැහැදෙන්නට මෙන්න මේ කාරණාවත් හේතු වෙනවා කියලා වටින කාරණාවක්. මොකක්ද ඒ කාරණාව? භාග්‍යතුන් වහන්සේ මම දැකලා තියෙනවා ගිහි ජීවිතය අතහැරලා අනගාരിക ජීවිතවලට ඇතුල් වෙන අන්‍ය කුල දරුවන් එන අන්න ශාසනවල ඒ කියන්නේ ඔය සංජය බෙල්ලට්ටි පුත්ත වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගාන්ටනාත පුත්ත වෙන්න පුළුවන් අන්න ඒ වගේ අන්න ශාස්ත්‍රූවරු ළඟ ගිහි ජීවිතය අතහැරලා ඇවිල්ලා පැවිදෙන කුල දරුවන් මම දකිනවා. හැබැයි කුල දරුවෝ අවුරුදු 5යි ඉන්නේ. අවුරුදු 10යි ඉන්නේ. අවුරුදු 20යි ඉන්නේ. මෙයාලා ඒ ජීවිතය අතහරිනවා. අතහැරලා ආපහු ගිහිභාවයට පෙරලෙනවා. ගිහිභාවයට පෙරලලා මොකද වෙන්නේ? මෙයාලා විවාහ වෙනවා. මෙයාලා දරුවන් නැති පියවරු බවට පත් වෙනවා. මෙයාලා ඊටාම සුඛෝභෝගී විදියට ඊළඟට
කාම්භෝගී ජීවිතයක් අරගෙන යනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය තුළ මම හරි අපූර්ව දෙයක් දකිනවා. යම් කිසි දවසක මේ ශාසනයට ඇතුල් වෙනවද? යම් කිසි දවසක මේ ශාසනය තුළ වාසය කරලා මරණයට පත් වෙනවද? භාග්‍යතුන් වහන්සේ ශාසනයට ඇතුල් වුණු දවසේ ඉඳලා කවදා හරි මරණයට පත් වෙන මොහොත දක්වාම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ බ්‍රහ්මචර්යාව ප්‍රාණ පරිත්‍යාගයෙන් රකින්නවා. ඒක දකිද්දි භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේ ගැනයි ගෞරවය ඇති වෙන්නේ. පින්නති මොකද්ද මේ ප්‍රාණ පරිත්‍යාගයෙන් බ්‍රහ්මචර්යාව රකින්නවා කියන්නේ? යම් කිසි පුරුෂයෙක් ඇවිල්ලා ශ්‍රමණයන් වහන්සේ නමකට ගෙලට පිහියක් තියලා කිව්වොත් ඔබ මේ ස්ත්‍රියත් සමග මෛතුන ධර්මයේ යෙදුන් නැත්නම් ඔබේ ගෙල සිඳිනවා කියලා. මේ ස්ත්‍රියත් සමග ස්ත්‍රියක් පෙන්නලා මේ ස්ත්‍රියත් සමග ඔබ මෛතුන ධර්මයේ යෙදුන් නැත්නම් ඔබේ ගෙල සිඳිනවා කියලා බෙල්ලට පිහියක් තිබ්බොත් ඒ ශ්‍රමණයන් වහන්සේ බාරගන්නේ මරණය. ඇයි ඊට වඩා වටිනවා බ්‍රහ්මචරික ජීවිතය. අන්න ඒ විදියට බ්‍රහ්මචර්යාව රැකීමට කියනවා ප්‍රාණ පරිත්‍යාගයෙන් දිවි දෙවෙනි කොට රකින්න බ්‍රහ්මචර්යාව කියලා. එතකොට බක්කුල මහරහතන් වහන්සේ එදා යම් දවසක මේ ශාසනයට ඇතුළු වුණාද? එදා ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වාම ප්‍රාණ පරිත්‍යාගයෙන් බ්‍රහ්මචර්යාව තුළ වාසය කරපු මහෝත්තමයන් වහන්සේ නමක්. ඒ උතුමන් වහන්සේගෙන් තමයි නොදන්න කමට මෝඩකමට අසද්ධාවට මේ අචේල කස්සප පහන්නේ. ඔබ වහන්සේ මේ අවුරුදු 80 ඇතුළත වාර කීයක් මෛතුන ධර්මයේ හෙව්වද? එතකොට මේ උතුමන් වහන්සේ සඳහන් කරනවා මේ ජීවිත කාලය පුරාවටම මේ ශාසනික ජීවිත කාලය පුරාවටම මෛතුන ධර්මයක් ගැන අදහසක්වත් ඇති නොකර ගැනීම තමන් වහන්සේ තුළ තියෙන ආශ්චර්යමත් අද්භූත ජනක උතුම් ගුණයක් කියලා සඳහන් කරනවා. ඊළඟට මේ අචේල කස්සප අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මේ කාලය තුලදී කාම සංඥා වාර කීයක් ඉපදලා තියෙනවද? ව්‍යාපාද සංඥා වාර කීයක් ඉපදලා තියෙනවද? විහිංසා සංඥා වාර කීයක් ඉපදලා තියෙනවද? කාම සංඥාව කියලා කියන්නේ යම්කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හෝ යම්කිසි කෙනෙක්ගෙන් ලැබෙන පින්නත්නි ආදර ගෞරවයක් හරි අරමුණු කරලා ඇතිවෙන සියුම් කැමැත්ත, සියුම් තණ්හාව. ඒ තණ්හාවේ මුල් අවස්ථාවට කියනවා කාම සංඥාව කියලා. එතකොට මේ අචේල කස්සප අහන්නේ ඔබ වහන්සේට මේ අවුරුදු 80ක කාලය තුලදී ස්වාමීනි ඒ වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ධම්ම ගැන සියුම් විදියට කාම සංඥා වාර කීයක් ඉපදුනද? ඊළඟට අහනවා මේ දේවල් සම්බන්ධව මේ බාහිර ලෝකයේ විවිධ දේවල් සම්බන්ධව විවිධ අයගේ වචන හමුවේ විවිධ අයගේ ක්‍රියාකාරකම් හමුවේ ඔබ වහන්සේට ව්‍යාපාද සංඥාව සියුම් ලෙස හෝ උපදින තරහ වාර කීයක් ඉපදුනාද? ඒ තරහ ඉපදීම තුළ සියුම් ලෙස හෝ යම් කිසි කෙනෙකුට හිංසා කිරීමේ අදහස් වාර කීයක් ඉපදුනාද? එතකොට බක්කුල මහරහතන් වහන්සේ සඳහන් කරනවා ඇවැත්නි මේ පැවිදි ජීවිතේ පුරාට මට කාම සංඥාවක් ඉපදුනා කියලා එකක් නැහැ. ව්‍යාපාද සංඥාවක් ඉපදුනා කියලා එකක් නැහැ. විහිංසා සංඥාවක් ඉපදුනා කියලා එකක් නැහැ. නැවත අහනවා ස්වාමීනි ඔබ වහන්සේට එහෙනම් කාම විතරක පහළුණාද? ව්‍යාපාද විතර්ක පහළුණාද? විහිංසා විතර්ක පහළුණාද? එතකොට බක්කුල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මහරහතන් වහන්සේ මෙතන මේ කාම විතර්ක කියන්නේ තණ්හාවේ බලවත් හැඟීම. තණ්හාවේ බලවත් උපාදානයක් රාගයක් වගේ. ව්‍යාපාද විතර්ක කියන්නේ සියුම් ව්‍යාපාදයේ තරහේ බලවත් තත්ත්වය. එතකොට ඉස්සෙල්ලා ඇහුවේ ඉස්සෙල්ලා විමසුවේ සියුම් වශයෙන් හරි කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා ඉපදිලා තියෙනවද? නෑ කිව්වට පස්සේ මොකද මෙයා දන්නේ නෑනේ මේ මනෝභාවයන් වල සැබෑ ස්වභාවයන් පිළිබඳ. ඊට පස්සේ අහනවා එහෙනම් ඊට වඩා ප්‍රබල හැඟීම් පහළුණාද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කවත්. එතකොට බක්කුල මහරහතන් වහන්සේ සඳහන් කරනවා ඇවැත්නි මේ අවුරුදු 80ක කාලයක් පුරාවට මට කාම විතර්ක ඉපදිලා නැහැ. ව්‍යාපාද විතර්ක ඉපදිලා නැහැ.
විහිංසා විතර්ක ඉපදිලා නැහැ කියලා. ඊට පස්සේ අහනවා පින්වත්නි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ කාලය තුල අවුරුදු 80ක් කාලය තුල ඔබ වහන්සේ ගෘහපති සිවුරු ඉවසුවද කියලා අහනවා. ගෘහපති සිවුරු කියලා කියන්නේ ගෘහපතියා කියන ගෘහයේ වාසය කරන අය. ගෘහයේහි වාසය කරන අය ඔබ වහන්සේට පූජා කරපු සිවුරු ඔබ වහන්සේ පිළිගත්තද කියලා අහනවා. එතකොට සඳහන් කරනවා වැත්නි ගෘහපති සිවුරු නොපිළිගැනීම කියන එක මගේ මේ ජීවිත කාලය පුරාම සිද්ධ වුණ එකක්. ඒක තමන් වහන්සේගේ ජීවිතයේ තියෙන ආශ්චර්ය අద్భుත ජනක සිද්ධියක් කියලා සඳහන් කරනවා. ඊට පස්සේ විමසනවා පින්වත්නි මේ බක්කුල මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි ඔබ වහන්සේ මේ අවුරුදු 80ක කාලය පුරාවටම නිමන්ත්‍රණ ඉවසුවා කියන එක සිද්ධ වුණාද? නිමන්ත්‍රණ කියලා කියන්නේ ආරාධනා කියන එක. ගිහි අයගේ ආරාධනා පිළිගත්තද කියලා අහනවා. එක්ක ධර්ම දේශනාවලට වෙන්න පුළුවන් නැත්නම් විශේෂයෙන් මෙතනදී අහන්නේ නිමන්ත්‍රණ කියන්නේ දාණයට. එතකොට සඳහන් කරන මේ අවුරුදු 80ක් පුරාවටම ගිහි අයගේ නිමන්ත්‍රණ ගිහි අයගේ දානයන්ට කරන ආරාධනාවන් එකක්වත් තමන් වහන්සේ පිළිගත්තේ නැහැ. එතකොට මේ උතුමන් වහන්සේ පින්වත්නි පිණ්ඩපාතිකාංගයේ තුලම සමාදම් වෙලා ජීවත් වෙච්ච උතුමන් වහන්සේ නමක්. අපි හිතන්න ඕන පින්වත්නි අවුරුදු 80ක් වයසේදී සිටුවරයෙක් තමයි මේ ශාසනයට ඇවිල්ලා ඉතුරු අවුරුදු 80ම මේ විදියට 160ක් වෙනකම් මේ විදිහේ දුෂ්කර ප්‍රතිපත්තියක් තුළ වාසය කරලා තියෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් බක්කුල මහරහතන් වහන්සේ සංසාරේ පිරුම් පුරාගෙන ආපු නිසා මෙහෙම නිරෝගී භාවය සහිතව මේ ජීවිතේ ගෙවපු නිසා තමයි අවුරුදු 80න් පැවිදි වෙලත් මෙහෙම රහත් වෙලා මෙහෙම දුෂ්කර ප්‍රතිපත්තියක් තුළ ජීවත් වෙන්නේ නැත්තේ කියලා. පින්නතින් රාද බමුණගේ ජීවිතය ගත්තොත් රාද බ්‍රහ්මණයා අර කලගුණ සම්බන්ධව අපි කතා කරද්දී නිරන්තරයෙන්ම මතක් කරන්නේ රාද බ්‍රහ්මණය පිළිබඳව. සාරිපුත්යන් වහන්සේ දවසක් පිණ්ඩපාතයට යනකොට සාරිපුත්යන් වහන්සේට මේ රාද කියන බ්‍රාහ්මණයා කැඳ හැන්දක් පූජා කරනවා. කැඳ හැන්දක් පූජා කරනවා. පස්සේ කාලයාගේ ඇවෑමෙන් මේ රාද බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිද්ද ඉල්ලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතනින් ස්වාමීන් වහන්සේලාගෙන් විමසනවා රාද බ්‍රාහ්මණයා පැවිදි කරගෙන ඒ අවශ්‍ය වත්පිළිවෙත් කියා දෙමින් ඒ ප්‍රතිපත්ති ආදිය කියා දෙමින් ඒ රාද ස්වාමීන් වහන්සේ සම්බන්ධව වගකීම දරන්න පුළුවන් කාටද කියලා විමසනවා. සාරිපුත්යන් වහන්සේ සිවුරේ කාංශ කරගෙන නැගිටලා භාග්‍යතුන් වහන්සේට දෑඟිලි බැඳගෙන සඳහන් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රාද බ්‍රාහ්මණයාගේ වගකීම මං ගන්නවා. බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබ වහන්සේ ඇයි එහෙම වගකීමක් ගන්නෙ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දවසක් මම පිණ්ඩපාත යද්දී රාද බ්‍රාහ්මණයා මට කැඳ හැන්දක් පූජා කළා. කැඳ හැන්දක් පූජා කළා. ඒ කැඳ හැන්දට මම කළගුණ සලකන්න ඕන. කැඳ හැන්දට කළගුණ සලකන්න ඕන. එනිසා භාග්‍යවතුන් වහන්සේ මම මේ රාද පැවිදි කරවන්නම්. වත්පිළිවෙත් කියා දෙන්නම්. ප්‍රතිපත්ති කියා දෙන්නම්. ඊට පස්සේ මොකද උනේ? ඒ රාද බ්‍රාහ්මණයා සාරිපුත්යන් වහන්සේගේ උපාධ්‍යායත්වයේ යටතේ ඊළඟට සාරිපුත්යන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ නොබෝ කලකින්ම අරිහත්ත්වය සාක්ෂාත් කරනවා. ඊළඟට බුද්ධ කාලේ හිටියා වයසට ගිහිල්ලා පැවිදුණු තෙරණින් වහන්සේ නමක්. ඒ තෙරණින් වහන්සේ සඳහන් කරලා තියෙනවා සමහර දවස්වල පිණ්ඩපාතේ යන්නේ සැරයටින් යන්නේ. සැරයටින් යද්දී සමහර අවස්ථාවල ආරණ්‍යයට එන්න කලින් අතරමඟ ඇද වැටෙනවා. සමහර දවස්වල භාවනා කරලා මහන්සි වෙනකොට වෙහෙස ඇති වෙනකොට සක්මනට යනවා. ඒ සක්මන් මළුවක ඇවිද ගන්න හයිය නැහැ. ඒ උත්තමාවේ සඳහන් කරනවා ශාලාවක තියෙන කණුවක් අල්ල ගන්නවා. නිදිමත යනකම් කණුව වටේ හිමීට ඇවිදිනවා. ඒ යම් දවසක මගේ වීරය සඵල වුණා. යෝනිසෝ මනසිකාරයේ ඉපදුනා. අරිහත්ත්වේ සාක්ෂාත් වුණා. අවුරුදු 80ට එහා ගිය උතුමන් වහන්සේලාත් මේ ශාසනය ඇතුලේ ඒ විදියට කෙලෙස් එක්ක සටන් කරලා කෙලෙස් වලට අභියෝග කරලා තමන් වහන්සේලාගේ ජීවිත ගමන අවසන් කරගත්තා.
අපි අපට කොච්චර ඇඟේ හයියක් තියෙනවද? කොච්චර කාය ශක්තියක් තියෙනවද? තාම අවුරුදු 30යි, 20යි, 40යි, 50යි, 60යි. ඒත් බලන්න ඔය ශරීරේ නිවන් දකින්න පාවිච්චි කරන්නේ කොච්චර අඩුවෙන්ද? තමන්ගේ හිතින් මහලා බලන්න පින්වත්නි, නිවන් දකින්න මේ ජීවිතේ මම පාවිච්චි කරන්නේ වැඩියෙන්ද අඩුවෙන්ද? එතකොට මේ මහෝත්තමයන් වහන්සේලාගේ ජීවිත ගත්තට පස්සේ අපට උන්වහන්සේලා ගැන හිත කල්පනා කර අපි වගේම තමයි සංසාර ජීවිතේ මිනිස්සු වගේ ආවා. උතුමන් වහන්සේලා දැකලා පැහැදුනා. ගත්ත යෝධ අධිෂ්ඨාන, පිරුවා වත් පිළිවෙත්, පිරුවා ගුණධර්ම අපි වගේ මිනිසුන් අඟහරු ලෝකෙන් ආපු ජීවීන් දිහා බලන වගේ බලන් දෙපා මේ සංසාරික වශයෙන් පෙරම් පුරාගෙන ආපු උතුමන් වහන්සේලා දිහා. අපි වගේම සංසාර ජීවිතේ මිනිස්සු වගේ ආවේ. ඉතින් මේ සංසාරේ පෙරම් පුරාගෙන ආපු උතුමන් වහන්සේලානේ කියලා එහෙම කවදාවත් කියන්න එපා. අපි වගේම මිනිස්සු, අපි වගේම මිනිස්සයෝ, අපි වගේම හුස්ම ගත්තා, අපි වගේම කතා කළා, අපි වගේම ඇවිද්දා, අපි වගේම එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරගෙන හිටියා. අපි වගේම සසර ජීවිතේ ඇවිත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ හමුවේ, බුද්ධ ශාසන හමුවේ නුවණින් ඒ සත්‍ය තේරුම් අරගෙන තමන් වහන්සේලාගේ ජීවිත ඉහළම තලවලට අරගෙන තමයි සසර ගමන අවසන් කරේ. ඒ නිසා කවදාවත් පින්නත්නි ඉතින් උන්වහන්සේලා සංසාර ගමනේ පෙරම් පුරාගෙන ආපු අය නේද කියලා සැහැල්ලුවට ගන්න එපා. තමන් සැහැල්ලු වෙන්න යන්න එපා. අපි වගේ මිනිස් ජීවිත. බෝධිසත්වයන් වහන්සේගේ යත් කපත් දිවසුවා කියද්දී ඉතින් බෝධිසත්වයන් වහන්සේනේ ඒත් මිනිසෙක්. හිතේ ಗುಣ පිරුවා. අපි වගේ ඔහේ සංසාර ගමනේ ආවේ නැහැ. ඉවසීම පුරුදු කළා. මෛත්‍රිය පුරුදු කළා. කරුණාව පුරුදු කළා. ඒ පුරුදු කළා. වීරිය වර්ධනය කළා. ප්‍රඥාව වර්ධනය කළා. පින්නතේ හරි ලස්සන කතාවක් තියෙනවා. අර මේ අපේ සාමාන්‍ය ලෝකයේ තුල ඒක කතා වෙනවා. කෙනෙක් දියුණු වුණාට පස්සේ ඉරිසියා කරන්න එපා කියනවා. එයාට තිබ්බෙත් ඔබට තිබ්බ කාලයමයි කියනවා. කෙනෙක් දියුණු වුණාට පස්සේ එයාට ඉරිසියා කරන්න එපා කියනවා. එයාට තිබ්බෙත් ඔබට තිබ්බ කාලයමයි කියනවා. අන්න ඒ වගේ තමයි පින්නත්නි. මේ උතුමන් වහන්සේලාටත් අපිට තිබ්බ කාලෙම තමයි තිබ්බේ. ඒ උතුමන් වහන්සේලාත් අපි වගේම මේ සංසාර ගමන කියන මේ කාලේ ආපු අය. අපි මුකුත් කරගෙන නැහැ. ඒකයි තාමත් සංසාරේ. දැන්වත් ඔබ අපි දෙගොල්ලම මේක තේරුම් අරගෙන මේ බක්කුල මහරහතන් වහන්සේලා, රාද මහරහතන් වහන්සේලා වැනි මහෝත්තමයන් වහන්සේලා, චක්කුපාල මහරහතන් වහන්සේලා, සෝන මහරහතන් වහන්සේලා, ගංගාතීරිය මහරහතන් වහන්සේ, එවැනි උතුමන් වහන්සේලාගේ ජීවිත දිහා බල ඒ මග ගන්න ඕන. ඒ ගුණ පුරන මග ගන්න ඕන. මේ මහරහතන් වහන්සේලා ගැන අපි කල්පනා කරන්න ඕන. අපිට මතකයි ඉස්සර ඉගෙන ගන්න කාලේ අපේ ගුරුවරු පාසල් කාලේදී අපිට සිහිපත් කළා පින්නත්නි මේ අනගාരിക ධර්මපාලතුමා හරිම උත්සාහයෙන් කටයුතු කරපු කෙනෙක්. එතුමාගේ චරිත කතාවල එහෙම තියෙනවා. අපිට කියලා තියෙනවා මේ අනගාരിക ධර්මපාලතුමාගේ චරිත කතාව හදාරන්න කියලා. එතකොට වීරිය වර්ධනය වෙයි කියලා. හැබැයි අනගාരിക ධර්මපාලතුමා පෘථග්ජන කෙනෙක්. එතකොට මේ අපි මේ කතා කරන බක්කුල මහරහතන් වහන්සේලාගේ මහා උතුමන් වහන්සේලා. ඒ උතුමන් වහන්සේලාගේ ජීවිත අපි කොච්චර ආදර්ශයට ගන්න ඕනද නිවන් මඟ වඩන්න. පාසල් යන කාලේ එවැනි වීර චරිත අනගාരിക ධර්මපාලතුමානේ වීර චරිත ගැන හිත අපිට මතකයි පොත් පාඩම් කර ඇති උත්සාහයෙන්. ඒ වගේ මේ නිවන් මඟ වඩද්දී අපි මෙනෙහි කරන්න ඕන මහරහතන් වහන්සේලා ආමඟ. ඒ මහරහතන් වහන්සේලා ගැන අපිට
ඒ රහතන් වහන්සේලා මිශ්‍ර වෙච්ච හැඟීම් දෛනික ජීවිතේ පහළ වෙන්න ඕනේ. පිරිතුන්ගෙන් අහනවා විමසනවා ඊයේ වාර කීයක් මහරහතන් වහන්සේලා මතක් වුණාද? පෙරේද වාර කීයක් මහරහතන් වහන්සේලා මතක් වුණාද? ගිය සතියේ වාර කීයක් මහරහතන් වහන්සේලා මතක් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මතක් වුණේ රාග සහිත, දේශ සහිත, මෝහ සහිත ස්ත්‍රීන්ද? පුරුෂයන්ද? සැනසීමක් නැහැ අපිට ඒ අය ගැන හිතුව කියලා. ඉතින් බක්කුල මහරහතන් වහන්සේට මේ අචේල කස්සප මේ විදිහට ප්‍රශ්න අහද්දී බක්කුල මහරහතන් වහන්සේ සඳහන් කරනවා පින්වත් ඇවැත්නි මම කවදාවත් ගිහි අයගේ නිමන්ත්‍රණ ආරාධනා බාරගත්තේ නැහැ. ඒකේ උතුමන් වහන්සේගේ ජීවිතේ තියෙන ආශ්චර්යයක්. අවුරුදු 80ක්. ඊළඟට මේ අචේල කස්සප අහනවා ස්වාමීනි ඔබ වහන්සේ අන්තර්ගරේ වාසය කළා කියලා එහෙම මේ ගෙවිගේ කාලය තුල මතකයක් තියෙද? අන්තර්ගරේ කියන්නේ ගමේ ගමටවත් පය ගහලා නැහැ. මෙතුමා මේ උතුමන් වහන්සේ සඳහන් කරනවා මම කවදාවත් ගමට ගිහිල්ලා නැහැ. අරන්නේමයි. අරණ්‍යකාංග කෙන දුතාංගේ සමාදම් වෙලා. ඒකයි. ඊළඟට විමසනවා ස්වාමීනි එහෙනම් අන්තර්ගරේ නැත්නම් ගමකට ගිහිල්ලා දානෙවත් වළඳලා තියද? මේ 80 අවුරුද්දක් පුරාවට ඒක සිද්ධ වුණේ නැහැ කියනවා. ඊළඟට පින්වත්නි මේ අචේල කස්සප විමසනවා ස්වාමීනි නිමිති අනුව්‍යංජන වශයෙන්වත් ස්ත්‍රියකගේ නිමිති ගත්තේ නැද්ද? බලන්න මෙයාට අහන්න හිතන දේවල්. ඒ ඉස්සෙල්ලව මෛතුන ධර්මයේ දුන්නේ නැද්ද කියලා. ඒක නෑ කිව්වනේ. දැන් අහනවා නිමිති අනුනිමිති වශයෙන්වත් හිනාවක්වත් බැල්මක්වත් ගමන බිම්මනක්වත් එහෙම නිමිති සටහනක්වත් ස්ත්‍රියක් ගැන එහෙම ගත්තේ නැද්ද? එතකොට සඳහන් කරනවා මේ පුරා අවුරුදු 80ක් මගේ ජීවිතේ දැන් ගෙවිලා අවසానයි. මේ අවුරුදු 80ටම ස්ත්‍රී රූපයක් නිමිති වශයෙන්වත් අනුනිමිති වශයෙන් ගැනීමක්වත් මගේ ජීවිතේ නැහැ. ඒකේ උතුමන් වහන්සේගේ තියෙන ආශ්චර්යමත් අද්භූත ජනක සිදුවීමක්. පින්වත්නි දවසක් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ හෝ නිමිති අනුනිමිති නොගෙන හිටියා කියලා මතකයක් තියනවාද? ලෝභ හිතින් දවස් දෙකක් ජීවිතේ මතකයක් තියනවාද මෙන්න මේ දවස් දෙකේ නම් මම මට ප්‍රතිවිරුද්ධ ස්ත්‍රීන් ගැන හෝ මට ප්‍රතිවිරුද්ධ පුරුෂයන් ගැන මම නිමිති අනුනිමිති අරගන්න නැතුව ඒ ගැන ආවර්ජනා කරන්න නැතුව කල්පනා කරන්න නැතුව හිටියේ කියලා මතකයක් තියනවාද? මම දින 3ක් මට ප්‍රතිවිරුද්ධ ස්ත්‍රීන් හෝ පුරුෂයන් ගැන නිමිති අනුනිමිති ගන්න නැතුව ඒ ස්ත්‍රීන් පුරුෂයන් ගැන ලෝභ සහගතව කල්පනා නොකර හිටියා කියලා එහෙම මතකයක් තියනවාද? පින්නති මේ උතුමන් වහන්සේලාගේ ජීවිත අරගෙන අපි එහෙම කල්පනා කරන්න ඕන. මගේ බක්කුල මහරහතන් වහන්සේ පුරා අවුරුදු 80ක් ස්ත්‍රියක් පිළිබඳව ප්‍රතිවිරුද්ධ ස්ත්‍රියක් පිළිබඳව සිනා මාත්‍රයක්වත් නිමිත්තක් වශයෙන් අරගෙන නැහැ. එහෙනම් මම අද දවසේ විතරක්වත් එහෙම ඉන්නවා. මගේ මහරහතන් වහන්සේ අනුගමනය කරන මම මහා සංඝරත්නය අනුගමනය කරන මම මහා සංඝරත්නයේ සරණ කරගත්ත මම අද දවසේ විතරක්වත් ස්ත්‍රී නිමිති අනුනිමිති අනුගමනය කරන්න නැතුව ඉන්නවා. ඒක ගැන කල්පනා කරන්න නැතුව ඉන්නවා. එහෙම නැත්නම් පුරුෂයන් ගැන ස්ත්‍රියකට හිතන්න පුළුවන් කාන්තාවකට මං පුරුෂයන් ගැන ලෝභ සහගත නිමිති අනුනිමිති ගන්න අද දවසේ විතරක් ගෙවනවා. එහෙම කරන්න පුළුවන්. ඒ උතුමන් වහන්සේලා හිතවල වැඩ ඉන්නවනම් මානසිකාර විදියට. ඉතින් මේ උතුමන් වහන්සේගේ ජීවිතේ තිබ්බේ තවත් එක් ආශ්චර්යමත් ස්වභාවයක්. ඊළඟට පින්නත්නි මේ අචේල කස්සප අහනවා ස්වාමීනි ඔබ වහන්සේ එහෙනම් බලන්න මේ හිතේ ස්වභාවයේ ස්ත්‍රියක් සමග වචන 3-4ක් හරි කතා කරපු අවස්ථාවක් මතකද? වචන 3-4ක් හරි කතා කරපු අවස්ථාවක්. ඒතකොට සඳහන් කරනවා ඇවැත්නි මේ පුරා අවුරුදු 80ට මම ස්ත්‍රියක් සමග එක වචනයක්වත් කතා කළ බවක් ආවර්ජනා වෙන්නේ නැහැ කියනවා. අවුරුදු 80ක්ම ස්ත්‍රියක් පිළිබඳ නිමිති අනුනිමිති ගැනීමක් විතරක් නෙවෙයි වචනයක්වත් කතා කරලා නැහැ. මේ ලෝකෙට බිල බලන්න පින්නත් නේ.
මේ සාමාන්‍ය ලෝකයේ පෘථග්ජන ලෝකයේ කාම ලෝකයට පිළිබඳට පස්සේ ස්ත්‍රියකට පුරුෂයෙක් එක්ක කතා නොකර ඉන්න බැරි ස්වභාවයක් තියෙනවා. පුරුෂයෙකුට ස්ත්‍රියක් එක්ක කතා නොකර ඉන්න බැරි ස්වභාවයක් තියෙනවා. නොදැකින්න බැරි ස්වභාවයක් තියෙනවා. ඒ ස්ත්‍රී හඬ පුරුෂ හඬ ගීතයකින් හරි ශ්‍රවණය කරන්න යොමු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ කාම ලෝකයක්. එහෙම කාම ලෝකයක් තුල ඒ වගේ නොසන්සිඳුණු ආසා සහිත ලෝකයක් තුල මෙන්න මේ උතුමන් වහන්සේලා එවැනි නිමිති අනුනිමිති විතරක් නෙවෙයි වචනයක්වත් ස්ත්‍රියක් සමග කතා කරන්නේ නැතුව අවුරුදු 80ක් ජීවිතය ගෙවලා. කොහොම ජීවිතද මේ උතුමන් වහන්සේලාගේ ජීවිත? ඊළඟට පින්නත්නි මේ අචේල කස්සප විමසනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ ගෙවි ගිය අවුරුදු 80 තුල අසනීප වෙච්ච අවස්ථාවක් තියෙනවද? ආබාධ ඇති වෙච්ච අවස්ථාවක් තියෙනවද? එතකොට සඳහන් කරනවා පින්වත් අචේල කස්සප මේ ගෙවි ගිය කාලය පුරාවටම දෙනකගෙන් කිරිබිදක් ගන්න මොහොතක් තරම් කාලයක්වත් මගේ ශරීරය ඇසුරු කරගෙන ආබාධයක් නම් හටගත්තේ නැහැ. අරලු පෙත්තක්ක තරම් දෙයක්වත් අරලු කඩක දෙයක තරම් බෙහෙතක්වත් මේ ජීවිත කාලය පුරාවටම ගත්තේ නැහැ. ඒකේ උතුමන් වහන්සේගේ ජීවිතයේ තියෙන ආශ්චර්යයක් අద్භූත ස්වභාවයක්. ඉතින් මෙන්න මේ විදියට පින්වත්නි අචේල කස්සප විවිධ ප්‍රශ්න අහනකොට බක්කුල මහරහතන් වහන්සේ ඒ සඳහන් කළ හැම කාරණාවක්ම ආශ්චර්යමත් අద్භූත ජනක සිද්ධි විදියට තමයි සූත්‍රය තුළ විග්‍රහ කළ තියෙන්නේ. අවසානයේදී පින්වත්නි සඳහන් කරනවා පැවිදිව සතියක් විතරක් මම කෙලෙස් මිශ්‍රිතව වාසය කළේ. කෙලෙස් සහගතව ඒ කියන්නේ කෙලෙස් සහගතව මම පැවිදි ජීවිතය ගත කළේ දින 7යි. ඊට පස්සේ මම නිකලෙස් වුණා. ඒකත් සඳහන් කරනවා උන්වහන්සේගේ ජීවිතයේ තියෙන ආශ්චර්යමත් ස්වභාවයක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට කරුණු කාරණා විස්තර කරලා ඒ මහෝත්තමයන් වහන්සේ නොබෝ කලකින් මොකද උනේ? නොබෝ කලකින් ඒ උතුමන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට සිහිපත් කරනවා ළඟදීම තමන් වහන්සේගේ පිරිනුවම් පෑම සිද්ධ වෙන බව. දේශනාවේ සඳහන් වෙන්නේ ඒ උතුමන් වහන්සේ මහා සංඝරත්නය මැද හරියට කපුරු බෝලයක් පිච්චුවා වගේ ආලු ටික විතරක් ඉතුරු වෙන විදියට පරිනිර්වාණයට පත් වුණ බව. ඉතින් අන්න ඒ වගේ මේ ලෝකයේ තුල මේ සම්මා සම්බුදුවරයන් වහන්සේලා පහළ වෙනකොට ඒ සම්මා සම්බුදුවරයන් වහන්සේලාගේ ශාසනවල මිනි කැටවලටත් වඩා වටින මිල කරන්න බැරි අමිල මහා සත්පුරුෂ රත්නයන් පහළ වෙලා කාලය ගැවෑමෙන් මේ ලෝකයෙන් පින් වෙලාම යනවා. ඒ සත්පුරුෂයන් වහන්සේලා නැති මේ ලෝකය ඇත්තටම පාළුයි. ඒ සත්පුරුෂයන් වහන්සේලා නැති මේ ලෝකේ අපට හුදකලයි. එහෙම අපට දැනෙන්න ඕන. මේ ලෝකය අසත්පුරුෂයන්ගෙන් තමයි පිරීලා තියෙන්නේ. ඒ වගේ මහා රහත් උතුමන් වහන්සේලා සත්පුරුෂයෝ දැන් මේ ලෝකේ පහළ වීම ඉතාම දුර්ලභයි. එන්න අසත්පුරුෂයන්ගේ පහළවීම වැඩි. එතකොට අපි එවැනි ජීවිතවලට හසු වීම තුළ මහා දුක්ඛිත ජීවිත ගෙවන අය බාටපත් වෙලා සංසාරේ ඈතින් ඈතට යන්නේ නැතුව මේ සත්පුරුෂයන් වහන්සේලා ගැන අහන්න ලැබෙන අවස්ථාවේ අහන්න ලැබිච්ච වෙලාවේ ඒ උතුමන් වහන්සේලා ගත් මඟ අරගෙන මේ ජීවිතයේදීම උන්වහන්සේලා වගේම අපේ ගමන අවසන් කරන්න අපි ලොකු කැපකිරීමක් ලොකු උත්සාහයක් ගමු. අද කළ යුත්ත හෙට කරන්නට කල් නොදා. අදම අපි මේ වෙලාවෙම ඉඳලා භාවනා කරමු. තව තවත් සිල්වත් වෙමු. විදර්ශනා කරමු. යෝනිසෝ මනසිකාර කරමු. උතුම් අවබෝධයෙන්ම සැනසීමකට පත් වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං
චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.